ඔබට සුබ දවසක්. අද අපි බලන්න යනවා මාතෘකා දෙකක්. පළවෙනි එක තමයි මේ වැක්සින් ප්‍රශ්නය ගැන කොහොමද අපි හිතන්න ඕනේ. දෙවෙනි එක තමයි මේ ලෝකයේ දැන් විද්වතුන් සහ ආර්ථිකය සහ රජයන් කොහොමද ක්‍රියා කරන්නේ මේ වගේ අමාරු සාධක යටතේ. ඉතින් වැක්සින් ගැන කියන්න තිබෙන්නේ මේකයි. දැනට ෆයිසර් කියන සමාගමෙන් හදලා තියෙන වැක්සින් එකත් මොඩර්නා කියන සමාගමෙන් හදලා තියෙන වැක්සින් එකත් ඒ මොඩර්නා වැක්සින් එක තමයි බිල් ගේට්ස්ගේ සමාගමට බිල් ගේට්ස්ට සම්බන්ධ වැක්සින් එක. ඒගොල්ලෝ පාවිච්චි කරනවා වෛරසයේ RNA කෑල්ලක් අපි තුලට ඇතුල් කරනවා. ඒකට පාවිච්චි කරන්නේ නැනෝ මොලිකියුලර් තාක්ෂණය. ඉතින් ඒ වෛරස් කෑල්ල අපි තුලට ඇතුල් කරාම ඒ පුද්ගලයාගේ පෙනහළු සෛල වලට සහ අනිත් සෛල වලටත් ඒක ඇතුල් වෙනවා. මේ නැනෝ මොලිකියුලර් තාක්ෂණය මේ ඉතිස්සලා පාවිච්චි කළා නැති නිසා නැනෝ මොලිකියුලර් තාක්ෂණය ඒ අණු කොයි විදිහට ක්‍රියා කරයිද කියලා ඇතැම් විද්වත්තු ප්‍රශ්න කරනවා. ඊළඟට වෛරස් RNA කෑල්ලක් ඇතුල් කරලා අපේ සෛල ලබා විශේෂයෙන්ම අපේ පෙනහළේ සෛල සහ අපේ අනිත් සෛල ලබා වෛරස්ගේ ප්‍රෝටීන් එක නිපදවනවා. මේක මේ ඉස්සෙල්ලා කරලා නැහැ. ඒකත් අලුත් දෙයක් නිසා තමයි විද්වත්තු කණ්ඩායමක්, ඒ කියන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රොෆෙසර් කාල් හෙනගන්, ටොම් ජෙෆර්සන්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ එපිඩිමියොලොජි මහාචාර්යතුමිය ප්‍රොෆෙසර් සුනේත්‍රා ගුප්තා, ඊළඟට ප්‍රොෆෙසර් ඩොලරෙස් කහි, එයා අයර්ලන්තයේ මේ විෂය සම්බන්ධය ලෝක ප්‍රසිද්ධ විද්වත් කෙනෙක්. ඒගොල්ලෝ ප්‍රශ්න කරනවා මේ RNA කෑල්ලක් දැම්මම අපේ ශරීරයට මොනවා වෙයිද? ඊළඟට අපේ ශරීරයේ සෛලයේ ගොල්ජි දේහ, එන්ඩෝප්ලාස්මික් රෙටිකියුලම් යනාදී භාවිතා කරලා ඒ වෛරස් RNA එක අපි ලව්ව ස්පයික් ප්‍රෝටීන් එක හදනවා. එතකොට මේ ස්පයික් ප්‍රෝටීන් එක තමයි අර අපේ සෛලයේ තියෙන ප්‍රතිග්‍රාහයකට ගහලා ඒ වෛරසය ඇතුල් වෙන්නේ. නැත්නම් දැන් මේකේ සංකල්පය නම් වෛරස් RNA එක අපිට ඇතුල් කළා අපි අපේ සෛල වෛරස්යේ ප්‍රෝටීනේ නිපදවනවා. ස්පයික් ප්‍රෝටීන් එක නිපදවලා S ප්‍රෝටීන් එක නිපදවලා අපේම ශරීරය අපේම සෛල නිපදෙව්ව S ප්‍රෝටීන් මතක තියාගන්න මේක ආක්‍රමණික වෛරසයක S ප්‍රෝටීන් එක අපේම සෛල නිපදවලා බලාපොරොත්තුවක් තියෙනවා අපේම සෛල එතකොට ප්‍රතිදේහත් නිපදවයි කියලා. එම ප්‍රතිදේහ ඊට පස්සේ ඇතුල් වෙන වෛරස් වලට ප්‍රතිශක්තියක් වෙයි කියලා මේක මීට ඉස්සෙල්ලා කරලා නැහැ. දැන් මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා. ඔය අපි බාහිර වෛරස් එකට මුහුණ දෙනකොට ප්‍රෝටීන් හදනකොට එක්තරා ප්‍රෝටීන් જાතියක් හැදෙනවා. ඒවා නියුට්‍රලයිසින් ඇන්ටිබොඩීස්. ඒ කියන්නේ අර පිටින් එන ප්‍රෝටීනය දමනය කරන ඇන්ටිබොඩීස්. තව ඇන්ටිබොඩීස් જાතියක් හැදෙනවා. ඒ කියන්නේ පිටින් එන ප්‍රෝටීනය එක බැඳිලා එයා අපේ ශරීරයට විරුද්ධව ප්‍රතික්‍රියා කරනවා. ඒකට කියන්නේ බයින්ඩින් ඇන්ටිබොඩීස්. ඉතින් ඒවා එතකොට ADE කියලා ෆිනොමෙනන් එකක් තියෙනවා. සංසිද්ධියක් ඇන්ටිබොඩි ඩිපෙන්ඩන්ට් එන්හැන්ස්මන්ට්. ඒ කියන්නේ අර වෛරසයේ ක්‍රියාව අපේ ඇන්ටිබොඩි එක එකහු වෙලා කරනවා. ඉතින් එහෙම එකක් වුණොත් මේක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් දැන් මෙතන තියෙන අර්බලය මේකයි. මේක ඇත්තෙන්ම මේ වෛරස් මේ වැක්සින් එක දීලා තියෙන්නේ 95ක් වැනි සොලියුෂන් එකකට. එයිනොත් 95න් 90කට ප්ලාසිබෝ දුන්නේ 5කට පමණයි ඇත්තෙන්ම වැක්සින් එක දුන්නේ. එතකොට අනිත් විද්වත්තු අහනවා මේ 5 දෙනෙකුට දුන්න වැක්සින් එකෙන්ද මේ මුළු ලෝකෙටම වැක්සින් ගහනවා කියන තීරණය කරන්න කියලා. ඒකයි ඇත්තෙන්ම විද්‍යාත්මක ප්‍රශ්නේ. ඔක්ස්ෆර්ඩ් වැක්සින් එක හදාගෙන යන ඇස්ට්‍රාසෙනකා කියලා කම්පැනි එකක් ඔක්ස්ෆර්ඩ් වැක්සින් එකෙන් කරන්නේ චිම්පන්සියාගේ ඇඩිනෝමා වෛරස් එකක්. ඒ කෑල්ලක් අපි තුල්ල දාලා ආයෙත් RNA කෑල්ලක් දාලා ඒ ප්‍රෝටීන් වෛරසයේ ප්‍රෝටීනය අපි හදලා අපේ ශරීරයේ හෝස්ට් සෙල්නේ අපිට කියන්නේ දහරක ශරීරය අපිම ඒකට විරුද්ධව ඇන්ටිබොඩීස් හදන්නේ. අපි හදන ඇන්ටිබොඩීස් එතකොට අපේ යත් එක්ක ප්‍රතික්‍රියා කරලා නපුරු අතට හැරෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් දැන් මේක මහ පරිමාණයෙන් phase 2 and phase 3 trials කරලා නැහැ මේගොල්ලෝ. ඔක්ස්ෆර්ඩ් එක දැන් තමයි phase 3 trials කරාගෙන යන්නේ.
දැන් තව ප්‍රශ්නයක් තියෙනවා WHO එක කතා කරන්නේ නැහැ ෆයිසර් ගැනවත් මොඩර්නා ගැනවත් ඔක්ස්ෆර්ඩ් වෛරස් වැක්සින් එක ගැනවත් ඔක්ස්ෆර්ඩ් වැක්සින් එකට ටිකක් සමාන වැක්සින් එකක් රුසියාවෙත් නිපදවලා තිනවා WHO එක කතා කරන්නේ සම්පූර්ණයෙන්ම චීනයේ තියෙන වැක්සින් ගැන විතරයි. ඉතින් ඒක එතකොට ප්‍රශ්නයක් වෙනවා මොකද WHO එක මේ අනිත් ඒවා ගැන කතා කරන්නේ නැතුව චීනයේ තියෙන වැක්සින් විතරක් ගේන්න කතා කරන එක ප්‍රශ්නයක්. මොකද පෙබරවාරි මාසේ 2020 පෙබරවාරි මාසේ වුහාන් වෛරසය පැතිරෙනකොට මිනිස්සුන් අතරේ WHO එක කිව්වා මිනිසාගේ මිනිසාට මේක පැතිරෙන්නේ නැහැ කියලා. ඒ නිසා WHO එකේ විශ්වාසජනක භාවය ගැන ලොකු බිඳීමක් ඇති වුණා. ඔතන තමයි ඔය වෛරස් අරගලය තිබෙන්නේ. ඉතින් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ අන්තිම පෝස්ට් එක ලංකාවේ වෛද්‍ය විද්‍යාලයක ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆාමකොලොජි හෙඩ් හැටියට. දැන් මීට අමතරව ඔබට විස්තර අවශ්‍ය නම් මම මේ කියන දේවල් වල විද්‍යාත්මක ලින්ක්ස් අවශ්‍ය නම් අපේ WhatsApp එකට ඔබ පණිවිඩයක් එවන්න ඕන 077 49 59 214 077 49 59 214. දැන් අපි තව පැත්තක් බලන්න යනවා අද මේ ගැන. කතන්දරයක් තියෙනවා යහපත් සමාරිතයාගේ කතන්දරය කියලා. එතකොට ඔබට තේරෙයි විද්වතුන් සහ ආර්ථිකය සහ මේ රජය ගන්න කොහොමද රජයක් තීරණය කරන්නේ? අයි මේ ප්‍රශ්නේ මතුවෙන්නේ. දැන් එංගලන්තයේ තත්ත්වය මේකයි. එංගලන්තයේ අගමැතිතුමාට අනුශාසනා කරන විද්‍යාඥයෝ දෙන්නෙක්ම සම්පූර්ණයෙන්ම වැක්සින් සහ බිග් ෆාර්මා ඉන්ඩස්ට්‍රි එකෙන් ලාභ ලබන අය. එතකොට හැමතිස්සෙම රාජ්‍ය ප්‍රධානියට ඇහෙන්නේ වහන්න PCR තව කරන්න කියලා නම් රට කරගෙන යන්න හරිම අමාරු තත්යකට පත් වෙලා එංගලන්තයේ එවැනි අස්රණ තත්යකට පත් වෙලා තමයි ඉන්නේ. එතකොට එංගලන්තයේ විද්වත් ජර්නල් එකක් වෙන ලැන්සෙට් එකේ පවා මේ පහසු බෙහෙතක් වෙන හයිඩ්‍රොක්සික්ලොරොක්වින් ගැන වැරදි අවබෝධයක් දෙන ආටිකල්ස් දාලා ඒ ආටිකල්ස් වැරදි කියලා අපහු ඉවත් කරන්න සිද්ධ වුණා. එතකොට විද්වත් ප්‍රොසෙස් එක ගැන තිබෙන විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඉතින් දැන් කතන්දරේ මේකයි. යහපත් සමාර්ථයාගේ කතන්දරය. මිනිසෙක් ඒ රටේ අගනුවරේ ඉඳලා දැන් මේක යෙරුසලම ගැන සිට යෙරිකෝ දක්වා ගමන් කරා. එතකොට යෙරුසලම තමයි රටේ රාජ්‍ය ප්‍රධානීන් හිටපු තැන, රාජ්‍ය පාලකයෝ කියන්නත් පුළුවන්. යෙරිකෝ තමයි ඒ රටේ බොහොම ආර්ථික මර්මස්ථානයක් ලෙස ක්‍රියා කරපු තැන. කස්ටම් එහෙම ඔක්කොම තිබුණු තැන. ආය බදු අය කරන්නේ එහෙම. එතකොට ඒ 72ක් වැනි සුළු 70 ගණනක් තිබුණේ. නමුත් ඒ යෙරුසලමේ සිට යෙරිකෝට බැහැගෙන එනකොට අපේ මහනුවරින් නම් කොළඹට එනවා වගේ බැස්මක් තියෙන. ඒ කියන්නේ අඩි 1700ක බැස්මක්. ඒ කියන්නේ අඩි 1700ක් 22යි. ඔය යෙරිකෝවයි මේ යෙරුසලම අතර තියෙන 22කින් බහිනවා කියන්නේ බොහොම වටවංගු අඩංගු පාරක්. ඒ පාරේ නිතරම හොර සතුරන් හිටියා. මේමයි දැන් කතන්දරේ යන්නේ. එතකොට ධනවත් බිස්නස් කරන කෙනෙක් හැබැයි සාමාන්‍ය බිස්නස් කරන මිනිහෙක් වෙන්න ඇති. එයා අගනුවරේ ඉඳලා අර ආර්ථික මරණස්ථානය වෙන යෙරිකෝට යන අතරේ මගදී හොරු පැනලා එයාගේ ධනය ඔක්කොම උදුරගෙන එයාට තුවාල කරගත්තා. එතකොට දැන් මේ સંદર્ભය මේකයි. දැන් මේ 1960 ඉඳලා ආර්ථික ලෝකයේ ගමන් කරන්නේ හැම රටේම ආදායමත් ලෝකයේ ආදායමත් සුළු කෙනෙකුගේ අතට ගැනීමට ඒකට තමයි අපි කියන්නේ ගෝලීය පාලනය කියලා. ග්ලෝබලිස්ට්, ග්ලෝබල් ඔලිගාර්ක්ස්. ඒ කියන්නේ දැන් 1960 දී තමයි ඔය ජොන් මේනාඩ් කේන්ස් කියන එක්කෙනාගේ ආර්ථික සැලසුම් ලෝකෙට ඉදිරිපත් කරේ. ඉතින් ඒ සැලසුම් ඉදිරිපත් කරලා ඒව ක්‍රියාත්මක වෙන්න ගත්තම උනේ මේකයි. 1960 දී ලෝක ආදායමෙන් GDP නේ කියන්නේ ලෝක ආදායමෙන් 60%ක් විතර 140ක් අතර බෙදී ගියා. ඒ කියන්නේ පොඩි විෂමතාවයක් තමයි තිබුණේ. ඒ කියන්නේ 3-2 අනුපාතයෙන් තමයි වැඩි ගියේ. 1980 වෙනකොට ලෝක ආදායමෙන් 80ක් 120කගේ අතට ආවා. ඒ කියන්නේ ආදායම බෙදී යාම හිර වුණා. 120ක් ආදායම පාලනය කරන්නේ 80ක ආදායම පාලනය කරන්නේ 120ක් සෙනගක්. ඒතර ලෝක ජනගහනයෙන් බහුතරය 80කට තියෙන්නේ 120ක් විතරයි. ඒ කියන්නේ දුප්පත්කම වැඩි වුණා. එතකොට 1990 වෙනකොට
90ක් ලෝකයේ ආදායම 10%ක් අතින් පාලනය කරනවා. දැන් 2010 වෙනකොට 99ක් ලෝකයේ ආදායම පාලනය කරන්නේ ලෝකේ සුපිරි බලවතුන් 101ක්. ඉතින් 99යි 1යි අනුපාතයෙන් තමයි ලෝකයේ ආදායම එච්චර නරක අතට හැරුණා. එන්න ග්ලෝබල් බ්‍රෑන්ඩ් සම්පූර්ණයෙන්ම ලෝකයේ ආදායම අතට ගත්තා. ඉතින් එතකොට ට්‍රේඩ් පොලිසිස් දානවා. උදාහරණයක් වශයෙන් අපේ රටේ නිපදන සම්පත් ඒගොල්ලෝ අරගෙන රබර් කීම් මහ පරිමාණයෙන් ඒගොල්ලන්ගේ රටවල් වල ඒගොල්ලෝ ආර්ථිකව ලාභ ලබනවා අපි තුලින්. ඉතින් මේ එන්න ගෝලීය ක්‍රමවේද මගින් ගෝලීය බැංකු මගින් මේ ක්‍රමය ස්ථාපනය වුණා. එතකොට ස්වෛරී දේශයක ආර්ථිකය කරගන්න හරි අමාරු වෙනවා. මොකද ඔක්කොම මේ ආර්ථිකයට අදාළ අතරමැදියෝ ඉන්නේ වෙනත් රටක. ඒගොල්ලෝ ගෝලීය පාලනයක් කරනවා. උදාහරණයක් වශයෙන් ගෝලීය බ්‍රෑන්ඩ්ස් 400ක් තිබෙනවා. ඒ 400න් ගොඩක් දේවල් නිෂ්පාදනය කරන්නේ චීනයේ මහා නගරවල. ඒ චීනයේ මහා නගර බොහෝසේ දූෂිත වායු ගෝලයක් තියෙන එහෙම හරිම අසරණ තත්යකට පත් වෙලා. මොකද චීනය එහෙම් පිටින්ම පාලනය කරගෙන යන්නේ කොමියුනිස්ට් පක්ෂය නිසා. මහ ජනතාව අර පාරාවගේ කාලේ වහල් වැඩ කරනවා යන්තම් දවසේ වේතනය ලබනවා වගේ. ඒකේ ලේබර් ලෝස් නැහැ. බොහොම අසාධාරණ අමාරු තත්වයකින් තමයි ඒ රටේ ජනතාව යන්නේ. මේ එක උදාහරණයක්. ඉතින් අර ඒ මගේ කතන්දරේ ඒ පුද්ගලයාව හොරු ඒ මනුෂ්‍ය සාමාන්‍යයෙන් සාධාරණ අපි කියමු ව්‍යාපාරයක් කරගෙන යන කෙනා මගදී හොරු පැනලා ගත්තා. එතකොට ඒ පාරෙන් යන්න ගියා ඒ රටේ රාජ්‍ය තන්ත්‍රයට අයිති අය. ඉතින් ඒ රටේ තිබුණේ රිලිජියස් පාලනයක්. එතකොට ඒක ආගමික නායකයෝ තමයි ඒ රට පාලනය කරේ. ඉතින් ඒගොල්ලෝ රාජ්‍යයේ පාලනයට සම්බන්ධ අය ඒ පැත්තෙන් යනකොට මේ මිනිස්සු හොඳටම තුවාල වෙලා හුරු යාගේ දේවල් අරගෙන ගියා කියලා ඒගොල්ලෝ කිසි දෙයක් කරේ නැහැ. ඒගොල්ලෝ පාරේ අනිත් පැත්තෙන් ගියේ. එතන මොකද්ද ඒකට අදට සම්බන්ධ වෙන સંદર્ભය බොහෝ ගෝලීය පරිමාණයේ අය රටක සම්පත් පිටරටට ගෙනියනකොට නැත්නම් රටක සම්පත් රටේ මහ ජනතාවට අහිමි වෙන ලෙස හැසිරෙනකොට රජය ඒ ගැන සාධාරණ ප්‍රතිපත්තියක් ගත්තේ නැත්තම්. දැන් අපි දැන්වාන්සට ස්තුති කරනවා. අපි ගෝඩ්ට thank you කියනවා. දැන් මේ වර්තමාන රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා ලංකාවේ දේවල් ලංකාවෙම හදමු. අවම ලෙස ආනයනය කරමු. ඉතින් ඒක රටක් දියුණු කළ හැකි ප්‍රතිපත්තිය. ඊළඟට අපි ණය ගන්න එපා. අපිට අවශ්‍ය ආයෝජකයෝ ඇවිල්ලා හොඳ ආයෝජනය සඳහා ආයෝජනය කරන්න කියලා අපි ප්‍රතිපත්තියක් හදාගෙන යනවා වගේ තමයි පේන්න තිබෙන්නේ. දැන් මම මේ කියන්නේ කතන්දරේ මොකද්ද? ආර්ථික ලෝකය, විද්වත් ලෝකය. ඊළඟට දේශීය පාලනය දේශය තුල තිබෙන්නේ නැතුව ගෝලීය ප්‍රතිපත්ති, දේශපාලන මූලධර්ම, ආර්ථික මූලධර්ම තුලින් දේශයෙන් එළියට ගෙන යාමේ ප්‍රවණතාවය. ඒකට අපි මුණ දෙන්නේ කොහොමද? ඉතින් මේ වෛරසය වුහාන් වල හදලා ඒකට වැක්සින් ලෑස්ති කළා මුළු ලෝකෙටම වැක්සින් දෙන්න යන මේ කතන්දරේ ඊළඟට ඒ රටවල් වලට ෂට් ඩවුන් කරන්න කිව්වම සෙනඟට රැකියා නැති වෙනවා. දෙමව්පියන්ට ළමයින්ගේ අධ්‍යාපනය කරගන්න බැරි වෙනවා. ඉතින් අපිට මූලික කාරණා හතරක් තියෙනවා. අපේ පවුලේ සෞඛ්‍ය රැක ගන්න ඕන. 2 අපේ පවුලේ ආර්ථිකය රැක ගන්න ඕන. 3 අපේ පවුලේ සංවරය රැක ගන්න ඕන. මොකද අපි එකඟ වුණොත් abortion වලට අපි එකඟ වුණොත් සමරිසි LGBTQ ප්‍රතිපත්ති වලට දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඔක්කොම රට වලට ගන්න කියලා බල කරනවා. එතකොට අපේ ළමයි ලංකාවෙම හැදෙන්නේ නැතුව පිට රටවලට කොච්චර යන්න පටන් ගත්තද? ඉතින් එතකොට අපේ පවුලේ ස්ථාවරය, සංවරය, සංශක්තිය, සන්තතිය මේවා නැති වෙනවා. දැන් මේ ඔක්කොම God දුන්නේ ඒවා. මේවා ලෑස්ති කරේ God. ඉතින් අපිට ඒ God දුන්න හොඳ සැලසුම අපි උල්ලංඝනය කරගෙන අපි කරදරයටපත් වෙනවා. ඊළඟට අපේ ළමයින්ගේ අධ්‍යාපනය, වෘත්තීය අනාගතය, වෘත්තීය පුහුණුව ඔක්කොම හිර වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි අපි උදක්ම බලාපොරොත්තු වෙන අපේ රජය දැන් කරගෙන යන විදිහට හොඳ ප්‍රඥාවන්ත ප්‍රතිපත්ති
තෝරගෙන ෂට් ඩවුන් එන්න අවම කරලා ඉස්කෝල ඇරලා කොහොම හරි මේක කරගෙන යන්න ඕන කියලා. දැන් ඔබ දන්නේ නැති තව පැත්තක් ඊළඟට අපිට අවශ්‍යයි යහපත් එදෙරින්ගේ හඬක්. පස්වෙනි කාරණාව ඒකයි අපේ ජීවිතය කරගෙන යන අපිට පේනවා පුදුම බලපෑම් එනවා අපි දන්නේ නැති බලපෑම්. අපි දැන් ගොඩක් කලක් ලෝකේ දෙවියෝ නැහැ කියලා විද්‍යාව දෙවියෝ කරගත්තානේ. ඉතින් දැන් when science plays God it has become terrible. ඉතින් කොයි විද්‍යාඥයාද විශ්වාස කරන්නේ? ඉතින් දැන් විද්‍යාඥයෝ ගොඩක් පැන්ඩෙමික් එකට ලෑස්ති වෙලා වෛරස් කරාගෙන ඊළඟට වැක්සින් හදාගෙන එන්න ෂට් ඩවුන් කරලා රැසින් වෙන්න සහභාගී වෙන්න දෙන්නේ නැහැ ළමයි ඉස්කෝලේ යන්න බෑ කියලා තමයි එක කට්ටියක් එහෙම ඒ වගේ විද්‍යාව හදාගෙන යන කට්ටියක් ඉන්නවා. හැබැයි ගොඩක් තව ප්‍රසිද්ධ විද්‍යාඥයෝ ඉන්නවා. අර මම කලින් කිව්වා වගේ ප්‍රොෆෙසර් සුනේත්‍ර ගුප්තා, ප්‍රොෆෙසර් හාවි රිෂ්, යේල් විශ්වවිද්‍යාලයේ එපිඩිමියොලොජි මහාචාර්යවරු. ඒගොල්ලෝ කියන්නේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් වේලා හින්දෙන්න. එතකොට ලෙඩ මැරෙන්නේ නැහැ, ඉස්පිතාලේ යන්න වෙන්නේ නැහැ. එතකොට අපිට යෝජනා කරලා තියෙන්නේ හයිඩ්‍රොක්සික්ලෝරොක්වින්, විටමින් D, සින්ක්, low dose aspirin ඔහොම දුන්නාම ගෙදර ඉන්න පුද්ගලයාට ඉස්පිතාලේ යන්න වෙන්නේ නැහැ, ගෙදරදී මරණ සිද්ධ වෙන්නේ නැහැ. ඒවා වළක්වන්න පුළුවන්. ඉතින් අර God දුන්න හොඳ සැලැස්ම. ඒ කියන්නේ පවුලේ ස්ථාවරය, පවුලේ සංවරය, පවුලේ සංසක්තිය, පවුලේ සන්තතිය ඉදිරියට යන්න එපා. පවුල පවුලක් ලෙස. ඒ වගේම අපි දන්නවා Godගේ values තමයි දෙමව්පියෝ දරුවන්ට කරනවා. එතකොට දරුවෝ පෙරලා දෙමව්පියන්ට කෘතඥතාවය සැලකිය යුතුයි. නමුත් ගේ කැඩුවොත් එහෙම ඒ කියන්නේ මේ කැඩුවොත් එහෙම මේ පවුල කැඩුවොත් ඉබේම රට අනාරක්ෂිත වෙනවා. ඉතින් මගේ කතන්දරේ අර බිස්නස් කරන කෙනෙක් ගියා වෙන අයව උදුරගත්තා දේශයට තිබෙන සම්පත් ඊළඟට රජයේ අය ඒ රටේ ඒකට මැදහත් වෙලා හරි දේ කරේ නෑ. දැන් එහෙම ක්‍රමයකට යනවා. ඇතැම් එංගලන්තේ එහෙම මේ ෂට් ඩවුන් කියලා කොහොම පොඩි ව්‍යාපාර වැසීගෙන යනවා. දැන් අපේ රජයේ ලොකු උත්සාහයක් ගන්නවා ෂට් ඩවුන් කරන්නේ නැතිව හැම ප්‍රදේශෙම මේක කොහොම හරි එක එක්කෙනාගේ ආදායම රැකගන්න නේද? ඒකනේ අවශ්‍ය ලොකු අරගලයක්. ඔබ දන්නේ නැති දේ තමයි PCR පොසිටිව් කියන එක අදාළ වෙන්නේ පුද්ගලයෙක්ට මේ ලෙඩ රෝග ලක්ෂණ තිබෙනවා නම්. දැන් පාරේ එහෙම අය ළඟට ගිහිල්ලා PCR කරනවා කියන එකේ අර්ථයක් නැහැ. ලෙඩ රෝග ලක්ෂණ තියෙන අයගේ PCR පොසිටිව් නම් ඒගොල්ලන්ට කොවිඩ් තිබෙනවා. ඉතින් වරක් මේ වෛරසයට සම්බන්ධ වූ අය, ඒ කියන්නේ මේ වෛරසයට සම්බන්ධ වෛරසයකට සම්බන්ධ වූ අය එහෙම ඇන්ටිජන් පොසිටිව් වෙන්නත් පුළුවන්. PCR පොසිටිව් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ගැන අපි විද්වත්ව සලකා බලන්න අවශ්‍යයි. ඉතින් මේ ගොඩක් විද්‍යාත්මක කාරණා තිබෙනවා. විද්‍යාත්මක පුද්ගලයෙක් නම් කරුණාකරලා අපිට WhatsApp එකක් කරන්න 077 49 59 214. ඒක තුල අපිට පුළුවන් මේක ඔබට විස්තර කරලා දෙන්න. ඉතින් මේ ටික තමයි මම කියන්නේ. එතකොට ඒ தത്വෙට එනවා යහපත් සමාරිතේ. එයා හොඳ පීස් ඇම්බැසඩර් කෙනෙක්. එයා ඇවිල්ලා අර වෙහෙසටපත් වූ මනුෂ්‍යව, තුවාල ලැබූ මනුෂ්‍යව උස්සගෙන යනවා තානායම. එතකොට තානායම තමයි විද්වතුන් මේ විද්වත් වෘත්තීන් කරන අය. ඒගොල්ලෝ හැමතිස්සෙම ඉන්නවනේ සෙනගගේ පැත්තේ. ඒගොල්ලෝ සුභ සිද්ධ දායකයෝ. ඒගොල්ලන්ට God දීමනාවක් දීලා තිබෙනවා. calling එක, vocation එක, වෘත්තියක් දීලා තිබෙනවා සෙනගට සේවය කරන්න. එතකොට වෛද්‍යවරයෙක් වේවා, නීතිඥවරයෙක් වේවා, ඉංජිනේරුවෙක් වේවා, ඒගොල්ලෝ සෙනගට සේවය කරන පිණිස Godගේ gift එකක් තිබෙන අය. benefactors කියන්නේ සුභ සිද්ධ දායකයෝ. සුභ සිද්ධ ලාභීන් තමයි ලෙඩ්ඩු යනාදී වශයෙන්. ඉතින් ඒ තානායම අයිතිකරු කියන්නේ සුභ සිද්ධ දායකයෙක්. එයා සෙනග වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. ඉතින් මේ කතන්දරේ එයා සෙනග වෙනුවෙන් පෙනී සිටිනවා යහපත් සමාරිතේ හිටිය නිසා. යහපත් සමාරිතය කියන්නේ තුවාලයක් වෙන තැන, කපොල්ලක් ඇති වෙන තැන ඒකට මැදහත් වෙන කෙනෙක්. ඒකත් එක්තරා විදිහක දීමනාවක් මිනිස්සු වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් කතාව අවසන් වෙනකොට මේ මිනිස්සයා සූපත් වෙලා ගෙදර යනවා. මේ යහපත් සමාරිතය එයාගේ වියදමෙන් ඔහුට කටයුතු කරනවා. ඉතින් මේ කතන්දරේ අපිට අවශ්‍ය අර යහපත් එළියරකුත් ඉන්නවා. එයාගේ වියදමෙන් අපි උදෙසා, එහෙම නැත්නම් අපිට වෙන වැරදි උදෙසා එයා මේ අපේ වැරදි එයා දරාගෙන අනිත් අයගේ වැරදි වලට සමාව දෙන හැටි අපිට කියලා දීලා ඒක තමයි මේ කුරුසියේ මූල ධර්මය. ඒ කියන්නේ අපේ වැරදි ගැන එයා මිලේ ගෙව්වා. ගෙවලා මේක සුභසිද්ධ දායකයයි
සුපසිද්ධ ලාභයයි අතර එයා මැදහත්කමක් කරා. දෙන්න එකට මුණ ගැස්සුවා. ඒක ඉතින් යහපත් ඉන්දියාගේ සේවයේ කොටසක් වෙනවා. ඉතින් මේක අද සලකා බලන්න තව විද්වත් දේශනයකින් පස්සේ අපි හමු වෙනවා.